ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. එහෙම ප්‍රාර්ථනා කරන්න හේතුව තමයි සැප්තැම්බර් මාසේ 22 වෙනිදාත් ඔබට මට මේ විදියට නිරුපද්‍රිතව අවදි වෙන්න ලැබිච්ච එක කොයිතරම් වාසනාවක්ද. මහනුවර පැත්තෙන් ඊයේ පෙරේදට අහන්න ලැබිච්ච සමහර පුවත් දිහා බැලුවෙන් පස්සේ ලෝකේ ඇතැම් තැන්වල වාර්තා වෙන පුවත් දිහා බැලුවෙන් පස්සේ අද දවසේ උදේ පාන්දර මෙහෙම අවදි වෙන්න ලැබිච්ච එකම කොයිතරම් වාසනාවක්ද. ඒ නිසා මොනවත්ම නැති වුණත් උදේ පාන්දර මෙහෙම අවදි වෙන්න වාසනාව ලැබිච්ච එක ගැන කල්පනා කරලා හෝ අද දවස ප්‍රීතියෙන් ගත කරන්න ඔබට යෝජනා කරනවා. දවස ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල වාර්තා කරන සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. අයිබෝන් ප්‍රසාද්. ඔව්. අපි අද මේ මව්බිම් පුවත්පතේ කතුවකින් පටන් ගන්නවා. මේ ක්ෂණිකව සමහරවිට අපේ සැලසුම් වෙනස් කරන්න සිද්ධ වෙනවා. බූවැලිකඩින් ඔබට කියලා තමයි මව්බිම කතුවරයා අද මව්බිම කතුවකය ලියන්නේ. අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලයේ වසා තීරුමක් නැත යන කතාව ආයෙත් සිහිපත් කළ යුතුව තිබේ. එහෙත් දැන්වත් ඉස්තාලයේ වසා ගන්නට පීවර ගැනීම ප්‍රයෝජනවත්ය. විපතක් වූාට පසුව එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් දොස් නැගීම එදා පටන්ම මේ රටේ සිදුවන දෙයකි. පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවීම් පවතින්නේද එයමය. සැපතේදී උඩපැන කතා කරන්නටද දහස් කරණින් ඉදිරියට ආවාට විපතේදී එකතු වන පිරිස අතොලොස්සකි. සැපතේදී ඕනතරම් පිරිස එනවා අප්පුඩි ගහගෙන. හැබැයි විපතේදී කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මව්බිම කතුවරයා කියන්නේ අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලයේ වහලා වැඩක් නැහැ කියලා. අපි මේ කෑ ගහන්නේ ඔන්න අශ්වයා පැනලා යන්න හදන වූ තවත් අශ්වයෝ ඉන්නවා පැනලා යන්න. මොකද අරුණ පුවත්පත මුල්පිටුවේ වාර්තා කරන පුවතකට අවධානය යොමු කරන්න කැමති සමන් විජේබණ්ඩාර මාවනැල්ලේ ඉදිරියට වාර්තා කරනවා හිම්මාතගම විදුහල ළඟ ගොඩනැගිල්ලක් කඩා වැටෙන්න ඔන්න මෙන්න පින්තූරයේ කරුණ පුවත්පත මේ ඡායාරූපය මේ පුවත වාර්තා කරනවා හිම්මාතගම අරණායක ප්‍රධාන මාර්ගයේ අසල පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් පිළිබඳව තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. මෙන්න ඒ ගොඩනැගිල්ල. එතකොට මේ ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණු අතින් අල්ලලා හොල්ලන්න පුළුවන්ලු. මේ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ හිම්මාතගම නගරගිරි මහාවිද්‍යාලයට දරුවන් පැමිණෙන ප්‍රධාන ගේට්ටුව අසලයි. එම ගොඩනැගිල්ල ඉදිරිපිටින් පාසල් දරුවන්ට මෙන්ම ජනතාවටද ගමන් කිරීම වැළැක්වීමට හිම්මාතගම පොලිසිය ඊයේ කටයුතු කළයි කියලා සඳහන් කරනවා. මේ ගොඩනැගිල්ලේ ටියුෂන් පන්තිත් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. දැන් මේ ගොඩනැගිල්ල අත්සලින් ජනතාව ගමන් කරන එක වළක්වන්න ආරක්ෂිත පීවර අනුගමනය කළේ අර මහනුවර පෙරේද රෑ නැත්නම් එළිවෙන ජාමේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ ජීවිත 3ක් බිලිගත්ත නිසා තමයි හිම්මාතකම මේ ගොඩනැගිල්ල පිළිබඳව බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ. එහෙම නොවුනනම් අදටත් මේ ගොඩනැගිල්ල තියෙනවානේ. අන්න ඒ නිසායි සාලි කුමාර් ගුණසේකර ගෙනෙන මේ වාර්තාව වැදගත් වෙන්නේ අරුණ පුවත්පතට දිස්ත්‍රික්ක 8ක 50%ක් නිවාස තියන්නේ බෑවුම් ප්‍රදේශවල. අවදානම් පරීක්ෂාවට පෙරදිනේ සරසවි සූදානම් කියලා මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනානායක මහත්මයා සඳහන් කරනවා. මෙන්න ඒ දිස්ත්‍රික්ක මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කළුතර, මාතර, ගාල්ල සහ රත්නපුර කියන දිස්ත්‍රික්කවල නිවාස 50%කටත් වඩා වැඩියෙන් ඉදි කරලා තියෙන්නේ බෑවුම් සහිත ප්‍රදේශවල. ඒ විතරක් නෙවෙයි මහාචාර්යතුමා කියන විදිහට මේ දිස්ත්‍රික්කවල නිවාස විතරක් නෙවෙයි මාර්ග පවා ඉදි කර ඇත්තේ බෑවුම් සහිත ප්‍රදේශවල. ඒ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සූදානම් රජය මේ පිළිබඳව පීවර ගන්නවා නම් එම ප්‍රදේශවල ප්‍රමිතියකින් තොරව ඉදිකර තිබෙන නිවාස සහ ගොඩනැගිලිවල තත්ත්වය පරීක්ෂා කිරීමට රජය නිසි ක්‍රමවේදයක් සකස් කරනවා නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා සහයෝගය ලබා දෙන්න දැනුම ලබා දෙන්න සූදානම් කියලා මහාචාර්ය අතුල සේනානායක මහත්මයා සඳහන් කරනවා. මේ අතරේ නීතිඥ සංගමයේ ජනාධිපතිට යෝජනා කරන කාරණාවක් පිළිබඳවත් අරුණ පුවත්පත නයනතරංග ගමගේ වාර්තාවක් ගෙනෙනවා. ගොඩනැගිලි අනුමැතිය හොයන්න බලකායක් ඕන කියලා. ඒ කියන්නේ පහුගිය දශකයක හෝ ඊට වඩා වැඩි කාලයක ඉදිකරන ලද ගොඩනැගිලි වෙනුවෙන් නිසි පූර්ව අනුමැතිය ලබාගෙන තිබෙනවාද කියලා හොයලා බලන්න වහාම කාර්යසාධක බලකායක් පත් කරන්න කියලා නීතිඥ සංගමයේ ජනාධිපතිවරයාට යෝජනා කරනවා. ඊළඟට දැන් මේ සියලු කතාබහ ඇති වෙන මහනුවර සිද්ධිය පිළිබඳව එහෙම නැත්නම් ඒ නිවසේ හිමිකරු කරන ප්‍රකාශයන් අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. කමල් සුරවීර මහනුවර සිට වාර්තා කරනවා අරුණ පුවත්පතට ගොඩනැගිල්ල හැදුවේ ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙන්. ගිලාබැස්ස නිවසේ හිමිකාර අනුර ලෙව්කේ සඳහන් කරයි කියලා සඳහන් කරනවා. එකම පවුලේ 30 දෙනෙකුට මරුකඳ වෙමින් කඩා වැටුණු මහනුවර බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල ඉදිරි කර ඇත්තේ සියලුම අවසරයන් ඇතිව බව ගොඩනැගිල්ල හිමිකරුගේ පුත් කේෂාන් ලෙව්කේ අරුණට පවසා තිබෙනවා. දැන් සාලි කුමාර ගුණසේකර තවත් අදහසක් ගෙනෙනවා වාර්තාවක් ගෙනෙනවා. ඒ තමයි මේ ගිලාබැස්සේ කැඩුණු නල ජලයේ කාන්දුවක් නැත්නම් කැඩුණු ජල නලයේ කාන්දුවක් නිසාද මේක සිද්ධ වුණේ. ඒ අනුව මේ
කඩාවැටිච්ච ගොඩනැගිල්ල ආසන්නේ අඟල් 6ක පමණ ජල නලයකින් ජලයේ කාන්දුවීමක් සිදු වෙලා තියෙනවලු. එම නලයේ නඩත්තු කටයුතු සඳහා පොළව කැණීම සිදු කර ඇති බැවින් ගොඩනැගිල්ලේ කඩාවැටීමට මේ තත්ත්වයේද බලපාන්න ඇතැයි විශ්වාස කරන බවත් පෙරදින විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශය සඳහන් කරන බව මේ පුවත මගින් අනාවරණය කරනවා. ඒ වගේම අරුණ පුවත්පත කියන්නේ අපරාධ නීතිය යටතේ හිමිකරුට නඩු මේ ගෙදර අයිතිකාරයට නඩු දානවා නීතිය ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරනවා. ඒකට කාරණා වෙන්න ඇති මේ මව්බිම් පුවත්පත වාර්තා කරන පුවත අනුව තවදුරටත් හෙළිදරව් වෙන්නේ අපි මේගේ හැදුවේ සියලු අවසර අරගෙන මේවා අභූත චෝදනා අපි පැනලා ගියේ නැහැ කියලා අනුර ලෙව්කේ මහත්මයා සඳහන් කරනවලු. ඊළඟට මේ නිවසේ හිමිකාරිය ඇය ගීතානි ලෙව්කේ. ඇය කියනවා අනුමැතිය ගත්ත ලිපි ලේඛන සියල්ල යට වෙලා ID එකක්වත් නැතුවයි අපි එළියට බැස්සේ. අපි බල්ලොත් තරම් පැනලා ගියා කියලා කියනවා. නෑ එහෙම කියේ නැහැ කියලා කියනවා. ඊළඟට මේක හදලා තියෙන්නේ ඇත්තටම අනුමත සැලසුමට අනුවද නැද්ද කියලා. ප්ලෑන් එකක් සමහරවිට හදනගේ වෙන එකක්නේ. ඇත්තටම හදලා තියෙන අනුමත සැලසුමටද කියලා හෙට කියන්නම් කියලා නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා කියනවා. ඊළඟට නිකන් පස් උඩ කණු හිටවලයි මේ ගේ හදලා තිබ්බේ. උඩ ගෙදර අය කෑ ගහලා කිව්වනම් බාප්පයි නැන්දයි දුවයි බේර ගන්න තිබ්බා කියලා චමෝදා නිත්මිනි සඳහන් කරනවා. මේ දිවි ගලාගත් යුවතිය ගොඩනැගිලි ඉදිකිරීමේදී වරදක් වී ඇතනම් මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්න කියලා නීතිඥ සංගමයේ වැඩබලන පොලිස්පතිටත් ලියා තිබෙනවා. කොහොමුණත් දැන් අර පාන්දර 2ට විතර 1:00 2ට විතර දැනිච්ච එහෙම නැත්නම් මේ ගෙදර උදවිය අදාළ නිවසේ උදවිය එළියට යද්දී 5:00 විතරනකම් වටේ පිටියේ දැනුවත් නොකිරීම පිළිබඳව නම් චෝදනාවක් තියෙනවා ප්‍රසාද්. මොකද කඩාවැටුණු දැන් ගොඩනැගිලි සම්බන්ධයෙන් ඉතිහාසය ගත්තම නීතිය ක්‍රියාත්මක කරාද කියලා කාරණේදී නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. මොකද අපිට ඔබට මතක ඇති මීට අවුරුදු කිහිපයකට පෙර වැල්ලවත්ත සර්විස් සිනමාහල අසල ගොඩනැගිල්ල කඩාගෙන යනවත් මේ වගේම සිද්ධියක්. නමුත් එහෙදිත් මම හිතන්නේ අර මුල් දිනවලදී පුදුම උනන්දුවකින් මාධ්‍ය කතා කරා හැමෝම කතා කරා. නමුත් පසුවි ප්‍රමුඛ කරද්දී එහෙම කවුරු වගේ කියන කෙනෙක් නැහැ. දැන් ඒ වගේ දෙයක් මේකටත් වෙයිද කියන කාරණේ මතුවලා තියෙනවා. මොකද දැන් සමහරු කියනවා මේ ලියකියවිලි යට වෙලයි කියලා. දැන් ඒක නිදහසට කරුණක්ද? නමුත් ලියකියවිලි අනිකුත් පිටපත් තියෙන්න ඕන මහනුවර මහනගර සභාවේ. ඒක තමයි වගකීමකින් කටයුතු කරනවා නම් මේ හුඟ දෙනෙක්. ඒ වගේම දැන් 50% මේ නිවාස බැවුම් ප්‍රදේශවල තියෙන කාර්ය මම හිතන්නේ දකින්න ඇති. හුඟක් වෙලාවට දැන් මේ නම් කරපු දිස්ත්‍රික්ක වලට අමතරව තවත් දිස්ත්‍රික්ක වල මෙහෙම තියෙනවා. යම් කඳු බෑවුම් වල තියෙනවා. ඒකෝට අපි දැනගන්න ඕන මම ඒකයි කලින් පුතේ. හුඟ දෙනකොට ආසාවක් හිතෙනනේ කන්දක් දැක්කම ගයක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ සංකල්පයත් එක්ක මෙතන තියෙන පරිසරයේ තියෙන තත්ත්වයක් සමග මම හිතන්නේ යම්සි අවබෝධයක් ලබා දෙන්න ඕනේ. දේශම් දැන් ගොඩනැගිලි සදා අනුමැතිය ලබා ගන්න එනවනම් එතකොට එහි තාක්ෂණ නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම පරිසර සම්බන්ධයෙන් වන කමිටු වාර්තාව ගැනත් අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද අපි දැක්ක දැන් හුඟ දෙනෙක් හිතන්නේ නැහැ එච්චර. ඒතකොට කොච්චර ප්‍රමාණයක් මේකට ෆවුන්ඩේෂන් එකක් දාන්න ඕනද? තට්ටු ප්‍රමාණය අනුව කොහොමද මේක ගොඩනගන්නේ කියන කාර්යය මම හිතන්නේ වැඩි අවධානයක් යොමු කරන්න ඕන. අලුතෙන් එකතු වෙන විෂය කාරණා. ඒ වගේ තවත් දෙයක් කියන කැමති මේ පරිසරය ගැන කතා කරද්දී අපි කියවර මේ වෙරළ සම්පත සුරකීම ඒ කියන්නේ වෙරළ පවිත්‍ර කිරීමේ සතියක් මේ දවස්වල පැවැත්වෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව අද ක්‍රියාත්මක වෙනවා මේ යාපනයේ ප්‍රදේශයේ පුණ්ඩුක්ති දිවයින අසල වෙරළ තීරය පිරිසිදු කිරීම තව පැයකින් පමණ ආරම්භ වෙනවා. ඔබටත් පුළුවන් ගිහිලා දායක වෙන්න. මොකද හේතුව තමයි මේ කියන්නේ අපිට වාර්තාවක් ලැබිලා තියෙනවා මේ වෙරළට එකතු වෙන සමුද්‍ර අපරාධ වර්ගය පිළිබඳ වර්ග සහ ඒවායේ මේ දි รา පත් වන කාලය ඔබ හිතා ගන්න මෙන්න කිව්වට පස්සේ මේ සිගරට් කොටයක් වසර 10ක් 12ක් යනවා දි รา පත් වීමේ කාලය. රබර් සපත්තුවක් වසර 50ක් 80ක්. ඇලුමිනියම් කෑන් එකක් වසර 200ක් යනවා දි รา පත් වෙන පරිසරයෙන්. එතකොට ප්ලාස්ටික් බෝතල් වසර 450ක්. වීදුරු කැබල්ලක් කොප්පන කාලයක් දන්නවද දි รา පත් වෙන කාලය? වසර මිලියන 1ක් 2ක්. ඔබ හිතන්න ඔබ පොඩ්ඩක් හිතන්න දෙයක් තමන්ගේ කොහොම තමන්ගේ වෙච්ච දායකත්වය හිතන්න මේ වගේ දේවල් පරිසර මුදාහැරලා තියෙනවා මොහොතේ මුදාහැරලා තියෙනවා හිතා ගන්න පුළුවන් දි รา පත් වෙන කාලය. ඉතින් අපි මේ මිහිකත තමයි වෙනසීමට ලක් කරන්නේ. පුංකුඩුතිව් දිවයින ආසන්නයේ තමයි මේ පුංකුඩුතිව් ප්‍රසාද් පරිසර එහෙම නැත්නම් වෙරළ ආරක්ෂණය කිරීමේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ ජනතාව පාසල් දරුවන් දැනුවත් කිරීම වැදගත්. අනාගත පරපුර අතරමං නොවන අධ්‍යාපන සැලැස්මක් ඉදිරිපත් කිරීම අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. ඒක තමයි රජයේ අරමුණ. పూర్ව ළමාවිය සංවර්ධනයට විශේෂ අවධානය, සියලු පාසල් වලට පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් කෙටි කලකින්, ආබාධ සහිත දරුවන් සංවර්ධනයට විශේෂ ඒකක කියලා ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙනවා. නිදහස් මනසකින් අධ්‍යාපනය ලැබීමේ පසුබිම දරුවාට සකස් කර දීම සහ දරුවා නිරන්තරයෙන් ඇගීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක් කියලා ජනාධිපතිවරයා කරන ප්‍රකාශයත් එක්කම අද ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් කිහිපයකට අවධානය යොමු කරන්න කැමතියි. මේවා මේ මුල් පිටුවේ තියෙන පුවත් එහෙම නෙවෙයි. ජනාධිපතිතුමා කියනවා එහෙම නිදහස් මනසකින් කටයුතු කරන්න
දරුවන්ට අවස්ථාව ලබා දෙන එක ගුරුවරුන්ගේ දෙමාපියන්ගේ වගකීම කියලා. එහෙම අහසක් වගේ නිදහසක් දෙනවා නම් දරුවෝ අහස වුණත් අල්ලයි කියලා අද මව්බිම් පුවත්පත කියන මේ වාර්තාව නැවත වතාවක් තහවුරු කරනවා. නියමුවන් රහිත ගුවන් යාන, රියදුරන් නැති වාහන හදන්න අවුරුදු 14ක මේ පුංචි පුතා හරි සමත් කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යාන, රියදුරන් නොමැති මෝටර රථ, ඩ්‍රෝන ඇතුළු නවීන තාක්ෂණ උපකරණ සෑදීම තම විනෝදාංශය කරගත් අවුරුදු 14ක පුතෙක් ඉමදුව බටේමුල්ල ජාතික පාසලේ දම්සිත් පුංචි ඉංජිනේරුවෙක් වගේ කියලයි මව්බිම් පුවත්පත මේ සඳහන් කරන්නේ. ඊළඟට දැන් එහෙම දරුවෝ පිළිබඳව සඳහන් කළාට පස්සේ අද ජාතික පුවත්පත් සඳහන් කරන තවත් කාරණා කීපයකට අවධානය යොමු කරන්න කැමති දරුවට නිදහස ඉගෙන ගන්න දෙන එක දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීම කියලා. උදෑසන රැස්වීමට නොගියයි විදුහල්පති උසස් පෙළ සිසුවෙකු පාසලෙන් නිරපයි කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. අසනීප තත්ත්වය මත රැස්වීමට නොගිය බව සිසුවා සහ මව්පියෝ කියති. දැන් මෙහෙම වාර්තාවක් ගෙනාව කෙලින්ම අවධානයම නැත්තම් අනුකම්පාව ලැබෙන්නේ මේ ශිෂ්‍යයාගේ පැත්තට. ඔව් ඒක හරි. හැබැයි අනිත් පැත්තෙන් ගත්තම අසනීප තත්ත්වය මත රැස්වීමට නොගිය බව සිසුවා සහ මව්පියෝ කියති. මෙතනදී ගුරුවරයා එහෙම නැත්නම් විදුහල්පතිවරයා විනය ආරක්ෂා කිරීමට ගත්ත පියවර පිළිබඳවත් සමාජයේ අවධානයට ලක් වෙන එකපාරටම දැන් මේ ඡායාරූප මේ සියල්ල දුටුවයින් පස්සේ මේකේ වින්දිත පාර්ශවය පිළිබඳව අනුකම්පාව ලක්වන පාර්ශවය පිළිබඳව ඔබට නිකම් පූර්ව අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි අනික් පැත්තෙන් ගත්තම මේ වගේ සිද්ධිවල ඒ කියන්නේ අර හැඳිනොගා හදන හොද්දෙයි ගුටියක් නොදී හදන දරුවගේ තියෙන වෙනසක් මොකක්ද කියලා අහනවනේ. ගහන්න ඕනි කියලා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි දරුවෙක්ට අවවාද දීම, හේතු සාධක අවවාද දීම ගුරුවරුන්ගේ යුතුයකමක් කියලා විශ්වාස කරනවා. ඊළඟට අද අරුණ පුවත්පතත් වාර්තා කරන තවත් පුවතක් තියෙනවා. මේ මගේ 10 වෙනි පහර දීම. මීට කලින් මම ළමයි 10 දෙනෙක්ට පහර දීලා තියෙනවා. මේක පොලිස් පොත්වල ලියන්න පුළුවන් දෙයක් කරලා පෙන්වන්න කියලා ක්‍රීඩා විෂය බහර ගුරුවරයාත් මේ විදිහට ප්‍රකාශයක් කළා තියෙනවා. මෙන්න මේ ප්‍රකාශය පිළිබඳව දෙපැත්තම හිතලා කටයුතු කරන්න කියන එක තමයි අපේ යෝජනාව. දැන් එහෙම ගුරුවරු ඉන්න අතරේ අද මව්බිම් පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. වැටුපක් නැතිව අවුරුදු 16ක්ම ස්වේච්ඡා සේවය දෙන ගුරුවරයෙක් පිළිබඳව ගුරු පියෙක් පිළිබඳව දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා කරන්නේ. මේ ගුරුවරයා කියනවා මම මේ පාසලේ 2004 ඉඳලා වසර 16ක් තිස්සේ ස්විච්චාවෙන් උගන්වනවා. දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමාගේ ප්‍රශංසා සහතිකයක් මට ලැබුණා ඒ සේවය වෙනුවෙන්. මම උපතින් ආබාධිතයි. නමුත් ඒ ආබාධයේ ගුරු සේවයට බාධාවක් වුණේ නැහැ. මම විටින් විට අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා මට අනධ්‍යයන සේවකයෙක් විදියටවත් සේවය කරන්න රැකියාවක් දෙන්න කියලා. මේ අතර මේ අවුරුදු 16 කාලය තුල කොයිතරම් ඡන්ද පහුවෙන්නේ නැද්ද? කොයිතරම් දේශපාලනඥයෝ වෙන්නේ නැද්ද? කොයිතරම් ඇවගීම් ලැබෙන්නේ නැද්ද? මේ පාදේ ආබාධයකුත් තියෙන ගුරුවරයෙක්ලු අවුරුදු 16ක් උගන්වනවලු අඩුතරමින් අනධ්‍යයන සේවකයෙක් විදිහට හරි රස්සාවක් දෙන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. ඒත් ඒක ඉෂ්ට වෙලා නැහැ. ඊළඟට අපි සූදානම් ඒක ගැන බලධාරීන්ගේ අවධානය යොමු කියන විශ්වාසය එක්ක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කරපු නිවේදනයක් පිළිබඳව ඒ තමයි පරමාදර්ශී රටක් විදිහට ලැබූ සාමය රැක ගැනීමට අපි පෙළගැසෙමු කියලා අගමැතිතුමා ඊයේ ලෝක සාම දිනය වෙනුවෙන් නිකුත් කරපු පණිවිඩය අරුණ පුවත්පත අද වාර්තා කරනවා. මුළු ලොවම COVID-19 වසංගතයට එරෙහි සටනක නියැලී සිටින මොහොතක අන් කවරදාටත් වඩා අප එකිනෙකාට සතුරන් නොවන බව පසක් කරගෙන තිබේ. මොකද මේ COVID-19 වෙලාවේදී විපත ආපු වෙලාවේදී අපි එකිනෙකා ಜಾති ජම්ම කුල ભેද බලාගෙන නෙවෙයි අල්ලපු ගෙදර මිනිස්සයා කනවද බොනවද කියලා හොයලා බැලුවේ. නිසා මොහොතකට හෝ අන් කවරදාටත් වඩා අපි එකිනෙකාට සතුරන් නොවන බව පසක් කරගන්නට අවස්ථාවක් ලැබී තිබෙන බව තමයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. ලෝක සාම දිනය ගත්තම දැන් සාමය වෙනුවෙන් මම හිතන්නේ ප්‍රායෝගිකව දේශපාලනඥ නායකයෙක් වශයෙන් කටයුතු කිරීමේදී මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මට ඊට හොඳම සුදුසුකම් ලැබලා තියෙන්නේ. මොකද අවුරුදු 30ක යුද්ධය නිම කරන්න එතුමා කරපු කාර්යභාරය මම හිතන්නේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ සාමය ගැන පණිවිඩය දෙන ගමන් මම හිතන්නේ කියනවා දැන් කොවිඩ් සම්බන්ධයෙන් තිබුණු තත්ත්වයක් එක්කම අපේ රට කොහොමද ඉදිරියට ගියේ කියලා. මෙතෙන්දි යම් අය චෝදනා කර පිටරටින් මිනිස්සු ගෙන්නන්න එපා අපේ ආපු වැඩි වෙක. නමුත් මේක සම්බරව ගෙනිච්චා. ශ්‍රී ලංකාව තමයි ඉදිරියේම ගෙනිච්ච. මොකද අපි ඉන්න ශ්‍රී ලාංකිකයින් විදේශ රටවලින් ගෙනාවා නිරෝධායන මධ්‍යස්ථානවල තදබදය කොහොම හරි ඒක සමතුලනය කරගෙන තාමත් ඔවුන් ගෙවිමින් පවතිනවා. ඔවුන් නොගෙනවොත් ඔවුන්ට අත්ව නිරණම ගැන ඔවුන්ගේ පවුල්වල මොකද හිතන්නේ මේවා ගැනත් මම හිතන්නේ රජයක් විදියට ජනාධිපති අගතුමා අවධානය යොමු කරා. ඒ නිසා මම හිතන්නේ සාමය සම්බන්ධයෙන් හොඳම සංහිඳියාව කියන කාරණේ ඒ කරන්න ඕන රටේ ගෞරවය සහ අභිමානය රැකගෙන කියන එක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා කියා සිටින්නේ. ඔව් මේ අතරේ මේ
සංචාරකයන් 44,000ක් ගෙනීමටත් සැලසුමක් තියෙනවා කියලා වාර්තා කරනවා විරාමයට කලින් ඉක්මනට කියලා නම් අද පුවත්පත වාර්තා කරලා තිනවා ඒ අනුව යුක්‍රේනය බෙලරුසියාව සහ කසකස්තානය කියන රටවල් වල ඉඳලා සංචාරකයන් 44,000ක් මේ ඊළඟ ශීත ඍතුවේදී ගෙන්නන්නට සැලසුම තියෙනවා. අපි සූදානම් විරාමයක් ලබන්න. විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 20 ජනතා පරමාධිපත්‍යයේ කෙලෙසන කොඩිවිනියක් කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය UM තිලකරත්න සහ රවීන්ද්‍ර ලියනගේ වාර්තා කරනවා ගාල්ලේ සිට අරුණ පුවත්පතට. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනතාවගේ ස්වෛරීත්වය සහ ජනතා පරමාධිපත්‍යයේ කෙලෙසන කොඩිවිනියක් යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා පෙරේදා ගාල්ලේදී කියනවා. තමන් ගත්ත තීන්දුවල පළ විපාක දැන් ජනතාවට තේරිලා අඩුපාඩු හදාගෙන පළාත් සභා ක්‍රමයේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඔහු සඳහන් කරද්දී අද මව්බිම් පුවත්පත මුල් පිටුවේ ගෙනෙන වාර්තාව තමයි 20ට එරෙහිව සමගි ජනබලවේගයේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව 20ට එරෙහිව උසාවිය යනවා කියලා තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කරනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවට ගෙනීමත් එක්කම අධිකරණය හමුවේ මේක විවිධ පාර්ශ්ව විසින් අභියෝගයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ජාතික පුවත්පත් කිහිපයක් වාර්තා කර සිටියා. 20ට එරෙහිව අනිවාර්යයෙන්ම සමගි ජනබලවේගයේ උසාවිය යනවා කියලා තමයි තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ. පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය 20න් පැහැර ගන්නවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා කරන ප්‍රකාශයත් අනුරාධා හේරත් අද මව්බිම් පුවත්පතට වාර්තා කර සිටිනවා. ඊළඟට ප්‍රසාද් පොඩ්ඩක් හිට දෙන්න මේ මොකද මේ පිළිබඳව කරන ප්‍රකාශ කිහිපයක් තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයේදී කරපු ප්‍රකාශයක් තියෙනවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නව ව්‍යවස්ථාවට පදනමයි කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. 20 වෙනි සංශෝධනය මගින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 18 බලාත්මක කරන අතර ඉන් අනතුරුව සියලු දෙනාගේ අදහස් ඇතිව නව ව්‍යවස්ථාවක් ගෙන හැකි බවත් ඊයේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා සඳහන් කළා තියෙනවා. ඔව් ප්‍රසාද්. කැබිනට් මණ්ඩලයේදී නෙවෙයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී තමයි සවස 6:30ට පමණ ජනත්තුමා මේ බව ප්‍රකාශ කරේ. කැබිනට් මණ්ඩලයේ පුවත්පතේ එහෙම සඳහන් කරනවා. කැබිනට් මණ්ඩලයේ ඊට කලින් මම හිතන්නේ සතිකර පෙර සාකච්ඡා කරා. ඒකෝ මෙතෙන්දි කිව්වේ දැන් ඕනෑම මන්ත්‍රීවරයෙකුට කිව්වා අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම සමහර මන්ත්‍රීවරු ඇමතිවරු ඇහුවා 20 ගැන සහ කොහොමද මේක ඉදිරියට ක්‍රියාත්මක කරන්න කියන කාර්ය. මෙතෙන්දි ජනත්තුමා කිව්වා දැන් විශේෂයෙන්ම 19 තිබුණු පළ විපාක සහ රජයක් විදිහට රට ඉදිරියට ගෙන යන බැරි තත්ත්වයක් තුනක් ප්‍රායෝගිකව. ඒ ගැන ජනත්තුමා පැහැදිලි කිරීමක් කරා. ඒ නිසා 20 අපි ඉදිරිපත් කරනවා රජයක් විදිහට කියලා කිව්වා. ඒ වගේම අගමැතිතුමාත් කිව්වා 20 ගැන සාකච්ඡා කරලා ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට පුළුවන් සාකච්ඡා කිරීමේ අයිතිය තියෙනවා. ඒ වගේම සතියක් ඇතුළත නඩු දාන්නත් පුළුවන් ඕනෑම කෙනෙකුට පුරවැසියෙකුට පුළුවන්. ඒ නිසා සමගි ජන බලවේගයත් නඩු ක්‍රියාමාර්ග ගන්නවා. මම හිතන්නේ 20 අද උදෑසන අධිකරණ අමාත්‍ය ජනාධිපති අලි සබ්රි මහත්මයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. විපක්ෂයේ අපිට ආරංචි වෙන විදිහට යම් විරෝධ අද පාර්ලිමේන්තුවේදී කරන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් රජය කියන්නේ ආණ්ඩුව කියන්නේ ජනතාවගේ වරම ලැබිලා තියෙන ආණ්ඩුවට බහුතරයක් තිබෙනවා. ඒ නිසා ඒ ජනතා වරම අනුව රජය කටයුතු කරනවා කියන එක තමයි ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරන්නේ. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කරන ප්‍රකාශයක් අද දිනමින පුවත්පත වාර්තා කරනවා ස්වාධීන කොමිෂන් සභාවලට එමෙ නැත්නම් ඒවට පත්කිරීම සිදු කරන්නේ තනි මතියත නොවේ කියලා එතුමා සඳහන් කරනවා. ජනාධිපතිතුමාට ආරක්ෂක අමාත්‍යාංශය දරන්න බැරි නම් පත්කිරීමක් මාරු කිරීමක් කරන්න බැරි නම් කොහොමද ජනතාව බාර දීපු වගකීම අවම මට්ටමකින්වත් ඉෂ්ට කරන්න කියන ගැටලුව පැනනගෙනව 19 වෙනි සංශෝධනය අනුව කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කියනවා. ඊළඟට අද අරුණ පුවත්පත විශේෂාංග ලිපියක් ගෙනෙනවා. අරවින්ද කරුණාරත්නයි මේ ලිපිය ලියන්නේ පාර්ලිමේන්තුව විසිරුවීමේ ජනාධිපති බලය ගැන කලබල විය යුතුද කියලා. ඔහු ඓතිහාසික සිදුවීම් කිහිපයක් සිහිපත් කර දෙනවා. නියමිත කාලයට කලින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හරි එහෙම නැත්නම් එහෙම උත්සාහ කිරීමේ අවස්ථා 4ක් ලංකා දේශපාලන ඉතිහාසයේ තියෙනවලු. මේ හැම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව තුල තිබිච්ච සංයුතිය රටේ පොදු අපේක්ෂාව සහ සමපාත නොවු තත්ත්වයක් තිබුණලු. ඒ කියන්නේ ඒ මොහොත වෙනකොට ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා. එහෙම අප්‍රසාදයක් ඇති වෙච්ච මොහොතක තමයි මේ විදිහට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට හැබැයි ඒ විදියට පාර්ලිමේන්තුවට එමෙ නැත්නම් ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රසාදයක් නැති වෙලාවක තවදුරටත් ඒ පාර්ලිමේන්තුව ඒ ආණ්ඩුව පවත්වාගෙන යාමද ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ. එහෙම නැත්නම් ආණ්ඩුවට ජනතාව ප්‍රසාදයක් නොදක්වන මොහොතකදී මැතිවරණයකට යන එකද වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ කියලා අරවින්ද කරුණාරත්න ප්‍රශ්න කරන්නේ. දැන් උදාහරණයකට ඔහු ගේනවා 1960 2001 2004 සිදුවීම් පිළිබඳව. එතකොට 2018 ඔක්තෝබර් යහපාලන රජයේ අකාර්යක්ෂම හා බෙදුම්වාදය පෝෂණය කරන්නා වූසේ ජනතාවට දැනුණු වැඩපිළිවෙළ නිසා ඉදා පැවතිච්ච රජය
මුල්ම වතාවට පළාත් පාලන මැතිවරණයකදී අන්ත පරාජයකට ලක් වුණා. මේ නිසා රට තුළ තවදුරටත් රජයට බලංගු භාවයක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව විසිරුවල මැතිවරණයක් ඇඳවීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරපු නිසා පැවති ආණ්ඩුවම පැවතුණා දිගටම. ඒකෙන් උනේ තවදුරටත් ප්‍රශ්න වැඩි වෙච්ච එක. ඒ නිසා මේ ලියුම්කරු තර්ක කරන්නේ මේ හේතු නිසා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමට අනිවාර්යෙන්ම 20 වෙනි සංශෝධනයේ පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල ජනාධිපතිවරයාට ලැබිය යුතු බව. 2004දී කාරණේදී ඉතා වැදගත් කාරණයක් මතු කරන්න ඕනේ. මොකද ඔබ දන්නවා සුනාමි සහන මණ්ඩලය යොකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ ඉල්ටි සමිතිය අතර තිබුණු සාකච්ඡානුව සුනාමි සහන මණ්ඩලය ලබා දෙන්න ගියා. එතකොට මේ අවස්ථාවේදී කියන්නේ 2001 ඉඳන් 2004 පැවති ආණ්ඩුව කාලේ සටන් විරාමයක්ත් ක්‍රියාත්මක කළා. ඒ කොහොම හරි මේ සුනාමි සහන මණ්ඩලය කලින් සටන් විරාම ගිවිසුමටත් ඒකත් අභියෝග ලක් කරලා පාර්ලිමේන්තු විසිරා හැරීමේ බලය ජනාධිපති තිබුණ නිසා තමයි ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු විසිරා හැරියේ. 2001 UAP ආණ්ඩුවත් විසිරා හැරියේ. ඒවකට ජනාධිපති චන්ඩිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය මේ නැත්නම් සටන් විරාමය සහ සුනාමි සහන මණ්ඩලය හරහා රට දෙකට වීඩ අවදානමක් තිබුණා. මම ප්‍රගතිශීලී බලවේග කිව්වා වහම මේ සඳහා ක්‍රියාත්මක වෙන්න කියලා. නමුත් අර නීතිය තිබුණා නම් අවුරුදු 4මාරෙන් පස්සේ පාර්ලිමේන්තු විසිරා හැරීමේ නීතියක් තිබුණා නම් ඒක කරන්න වෙන්නේ. එතකොට සුනාමි සහන මණ්ඩලය හා සටන් විරාම ගිවිසුම මේවා ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒක නවත්තන්න පුළුවන් උනේ වසර කාලයක් තුල ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු විසිරා හැරීමේ බලය තිබුණු නිසා. ඔව් ඒ සිදුවීම් 4ක් පිළිබඳව සඳහන් කරනවා ලියුම්කරුවා විසින්. ඊළඟට මේ විදිහට විවේචන තිබුණා වුණත් සමගි ජනබලවේගය කියා සිටින්නේ 19 වෙනි ව්‍යවස්ථාව නිසා පාස්කු ප්‍රහාරය ඇති වුණාය කියන එක විහිළුවක් කියලා. පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න බැරි වුණේ 19 වෙනි ව්‍යවස්ථාව නිසා යයි පැවසීම විහිළුවක්. 20න් බිහිසුණු ඒකාධිපතියෙකු බිහිවීම ස්ථිරයි. පාස්කු ප්‍රහාරය සිදුවුණේ වගකිව යුත්තන්ගේ නොසලකිල්ල නිසයි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය දේශපාලන න්‍යායපත්‍ර වෙනුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහන්න එපා කියලා ඔහු ඉල්ලනවා. ඔව් සමස්ත මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදීන් නෙවෙයි කියන එක අපි දන්නවා. හැබැයි ත්‍රස්තවාදීන් එක්ක සාකච්ඡා කරන එහෙම නැත්නම් ත්‍රස්තවාදීන් ලෙඩ වෙලා ඉන්නකොට බලන්න යන උදවිය පිළිබඳව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට පාස්කු ප්‍රහාරය අනුමත නොකරන අපේ ජනතාව ත්‍රස්ත ක්‍රියා නවත්වන්න ආරක්ෂක අංශයට සහාය දෙනවා කියලාත් හකීම් මන්ත්‍රීවරයා කියනවා. ඔව් ත්‍රස්ත ප්‍රහාර අනුමත නොකරන ජනතාව එහෙම කරනවා. ඒක දන්නවා. හැබැයි මේ මුස්ලිම් දේශපාලනඥයෝ මොකද කළේ? ජානවාර්ගික පදනම් මත දේශපාලන පක්ෂ ගොඩනගාගෙන ජාතිවාදයේම අවසන දේශපාලනඥයන් මොකද කළේ කියන ප්‍රශ්නය පෙරලා නගන්න සිද්ධ වෙනවා. මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරනවා. ඔව් ඒකත් අපි දන්නවා. හැබැයි මුස්ලිම් දේශපාලනඥයන් මොකද කරන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඊයේ දවසේදී අපි වාර්තා කර සිට ජාතික පුවත්පත් වාර්තා කරන කාරණාව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා කියනවා මුස්ලිම් දේශපාලනඥයන් තරහ කරගන්න බැරි නිසා සහරාන්ල පිළිබඳ පරීක්ෂණ කරන්න එපා කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා උපදෙස් දීලා තියෙනවා කියලා. එතකොට මේ මුස්ලිම් දේශපාලනඥයන් කියන තැනදී හකීම් මහත්මයාලා හිටියේ නැද්ද කියන ප්‍රශ්න තමයි ජනතාවට තියෙන්නේ. ඊළඟට අපි මේත් එක්කම යනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි සටහන් පිළිබඳව අද අරුණ පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කරනවා. පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම නිලන්ත ජයවර්ධන බාරගත යුතුයි කියලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා කියනවා. ඔහු එහෙම කියන්න හේතුව මොකද? සහරාන් ගැන පරීක්ෂණ පූජිත්ගෙන් ඉවත් කළා. ඒ කියන්නේ හිටපු පොලිස්පති ඒ කියන්නේ වැඩතහනමට ලක්ව සිටින පූජිත් ජයසුන්දර මහත්මයාගෙන් ඉවත් කළා. නිලන්තට දෙන්නයි ජනපති මෛත්‍රී නියෝග කළා. ජනපති මෛත්‍රී සහ නිලන්ත ජයවර්ධන අතර ඇත්තේ පියපුතු සම්බන්ධයටත් එහා ගිය සම්බන්ධයක් කියලා හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරනවා. 2019 ජනවාරි මාසයේ සිට මමත් ජනපතිත් අතර විරසකයක් ඇති වුණා කියලා ඔහු සඳහන් කරනවා. දැන් මෙතනදී ගැටුමක් ඇති වෙනවා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා බෝලි පාස් කරනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කියලා. දැන් හිටපු ආරක්ෂක ලේකම්වරයා කරපු මේ ප්‍රකාශය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයෙක් නිවේදනයක් නිකුත් කරා. මේ පිළිබඳවත් ඊයේ කොමිසම හමුවේ සාකච්ඡා වෙලා තියෙනවා. මෛත්‍රීගේ ලේකම්ගේ ලිපියෙන් අධිකරණයට අපහාස කරලා කියලා නීතිඥ දිල්ෂාන් ජයසූරිය හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥය සඳහන් කරනවා. මේ වාර්තාව කියන විදිහට කොමිසම හමුවේ යම් පුද්ගලයෙකු සිදු කරන සාක්ෂි ලබා දීමක් තුලින් කිසියම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් කාට හරි හිතනවා නම් මේ කොමිසමේ සාක්ෂි දෙන එකෙන් Tamanට අගතියක් සිදු වෙනවා කියලා ඒකට කරන්න ඕන නීතිඥවරයෙක් මේ කොමිසමට එවලා හරස් ප්‍රශ්න අහලා ඒක Tamanගේ පැත්තෙන් කරුණු තහවුරු කරගන්න අවස්ථාව ගන්න එක.
හැබැයි මේක කරන්නේ නැතුව මාධ්‍ය නිවේදන නිකුත් කරන එක කොමිසමේ කටයුතු වලට එය අපහාසයට ලක් කිරීමක් කියලා තමයි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහත්මයා සඳහන් කරන්නේ. එතෙන්දී කොමිසම අහනවා ජනාධිපති කොමිසම අහනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් කුමන අදහසක් දරනවාද කියලා. ඒ කියන්නේ මේ අදහස තමන් මොකක්ද දරන්නේ මේ වගේ අදහසක් පිළිබඳව ඒ මාධ්‍ය නිවේදනය නිකුත් කරපු එක පිළිබඳව. එතකොට නීතිඥවරයා කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරයා කියනවා මෙවැනි මාධ්‍ය නිවේදනයක් පිළිබඳව තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමන්ට උපදෙස් ලබා දීමක් හෝ සිදු කර නොමැති බව දැන්වූ බව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසම හමුවේ කරුණු අනාවරණය කර තිබෙනවා. මූලික සාක්ෂි විමසීමේදී කොමිසම හරස් ප්‍රශ්න හොඳින් අහන නිසා තමයි මම හිතන්නේ මෙවැනි කාරණා එළියට එන්නේ. දැන් හේමසිරි ප්‍රාන්ත මහත්මයා හරනම් මේ අඩුපාඩු ගැන මීට කලින් කියන්න තිබුණා. නමුත් හරස් ප්‍රශ්න කිරීමේ තමයි ඔහුගෙන් කටින් එළියට එන්නේ. තවත් මම හිතන්නේ ඉදිරියේදී මේ හරස් ප්‍රශ්න කිරීම වලදී තවත් කරුණු හෙළි වේවි. අනිත් කාරණා තමයි දැන් අරින් කිව්වර රාවුල් ෆකීම් මහත්මයා ප්‍රකාශය. එතකොට අපි දැක්කා ඒ කාලේ නීතිය නෙවි සමහර ප්‍රදේශවල මේ සමහර ප්‍රදේශවල තරුණයන් හෙල්මට් දාන්න නැතුව හිස්වසුම් දාන්න නැතුව පාරේ ගියා පොලිසිය බලන් ඉන්නේද්දි. ඒකලා නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. මොකද අර ආණ්ඩුවට අරගොල්ලන්ගෙන් බලපෑමක් වෙයි කියලා. අන්න එහෙම සංහිඳියාවක් තමයි ඒ කාලේ තිබුණේ. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වන්නේ රවිට අර්ජුනට අල්ලස් කොමිසමෙන් නඩු අධිචෝදනා 6ක් තියෙනවලු. අර ගේ ගත්ත විදිය ඒ දවස්වල ප්‍රශ්නයක් තිබුණානේ. දැන් මං හිතන්නේ රවි කරුණානායක හිටපු මන්ත්‍රීවරයා ගෙදර ඉන්න නිසා නිදහසේ ඉඳිද්දි කල්පනා වෙන්නේ නැති. දැන් සමහරට මතක ඇති. ඊළඟට මව්බිමේ අනිත් සිරස්සලේ වන්නේ රජයට අයත් LRDC සමාගමේ කෝටි 100කට වෙච්ච දෙයක් නෑ වැට් බදු විදියට එකතු වෙච්ච සල්ලි කොහෙද කියලා නෑ කියලා සඳහන් කරනවා. ඊළඟට ඉක්මනින්ම මේ තවත් පුවත් කිහිපයක් අවධානය යොමු කරන්න කැමති මව්බිම් පුවත්පත වාර්තා කරනවා සතොසට කෝටි 5ක් වංචා කළ හාල්මෝල් හිමියෝ දෙදෙනෙක් අත්අඩංගුවට කියලා දෙන්නම පොළොන්නරුවෙලු. සතොසට හාල් දෙන්නම් කියලා තමයි මේ මුදල අරගෙන තියෙන රුපියල් මිලියන 54ක මුදලක් මේ විදිහට අරගෙන තියෙනවා කියලා මව්බිම් පුවත්පත කියනවා. 2017 අවුරුද්දේ මේක සිද්ධ වෙලා තියෙන්නේ. සතොස් ආයතනයේ වත්මන් සභාපති නිශාල් පෙරේරා මහත්මයා කරපු පැමිණිල්ලකට අනුව තමයි මේ පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නේ. මේ දෙන්න යූරෝ වීමෝලය සහ අනිත් එක්කෙන නවෝද්‍යා වීමෝල අයිතිකරුවන් දෙදෙනා තමයි මේ විදිහට අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඊළඟට එහෙම කිව්වම අද අරුණ පුවත්පත සඳහන් කරන තවත් කාරණයක් තමයි මේ සහල් හිඟයට මුහුණ දෙන්න සහල් සංචිතයට රුපියල් මිලියන 2241ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බව. ඒ අනුව දෙසැම්බර් මාසෙදී සහල් හිඟයක් ඇතිවෙයිලු. ඒකට මුහුණ දෙන්න තමයි මේ මුදල නිකුත් කරන්න කියලා සඳහන් කරනවා. එතකොට දැන් මීට කලින් අර පොළොන්නරුවේ හාල් මෝල් වල හාල් හංගගෙන ඉන්නවා කියලා කතාවල් එලි දැක්ුණා. දැන් ඔන්න සහල් හිඟයක් ඇති වෙනවා. ඒගොල්ලෝ එළියට දාවි කීයටද එළියට දාන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. මව්බිම් පුවත්පත ඊළඟට ගේන තවත් කාරණාවක් තමයි කන්ටේනරයකින් පන්නපු සුපිරි රථයක් සමග රේගුලොක්කක අල්ලයි කියලා අමතර කොටස් ගේන මුවාවෙන් වාහනේ ගෙන්නලා තියෙන්නේ. වාහනේ අර මස් කල්ලා ගෙනල්ලා තියෙන්නේ. අන්තිමට මේ සුපිරි ජිප් රථය අරගෙන කන්ටේනරයක පිටින් එළියේදී මේක ආයේ එකතු කළා කන්ටේනරය පන්නපු සුපිරි රථය සමග රේගුලොක්කෙක් අල්ලයි කියලා වාර්තා කරනවා. ඊළඟට මේ තනින් තනින් තෝරගන්න පුවත් කීපයක්. රුපියල් කෝටි 76ක කහ වරායේ හංගල කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. රුපියල් කෝටි 76ක කහ වරායේ හංගලා කන්ටේනර් 62ක් අත්අඩංගුවටගෙන රජය කහ ඇතුළු කුළුබඩු වර්ග 10ක් ආනයනය කිරීම තහනම් කළා. ඒක නිසා තමයි මේ කුඩු වගේම කහ කුඩුත් හමු වෙන්න පටන් ගන්නේ. රුපියල් කෝටි 76ක කහ වරායේ හංගලා තියෙනවා කියලා කියනවා. ඒ අතරේ අද අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් තමයි මේ කහ හිඟේ තවත් මාස 3ක් තියෙන්න පුළුවන් කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ජනවාරිදී කහ මෙට්‍රික් ටොන් 22500ක් ගලවන්න සූදානම්. එතෙක් කහ හිඟේ තියෙයිලු. දැන් මෙහි කහ කන්ටේනර් වල තියෙනවා. එක්ක මේවා රාජ්‍ය සන්තක කරලා වෙළඳ පොළට නිකුත් කරනවා නම් හොඳයි. අනිත් එක පාරිභෝගික සේවා අධිකාරියටත් වගකීමක් තියෙනවා. දැන් මේ වෙළඳ පොලේ තියෙන කහ සාමාන්‍යයෙන් කහ කිලෝ එකක් දැන් රුපියල් 4000ක් පන්නනවා. එතකොට මේ වෙළඳ පොලේ තියෙන කහ සහ ඩයිද කහද ඩයිද කියලා හොයලා බලන එකත් වගකීමක් තමයි. එහෙම කිව්වම මේ කුඩු පිළිබඳව කහ කුඩු පිළිබඳව කිව්වම බන්ධනාගාර ඇමතිනිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ එයාටත් හිරබත් කන්න සිද්ධ වුණා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. සුදර්ශනී පල්ලේකැලේ සිරකඳුරේ කල්දේරම් බතේ රස බලයි කියලා වාර්තා කර සිටින්නේ. සිරකඳුරේ නිරීක්ෂණයට එක් වූ රාජ්‍ය අමාත්‍යවරියන් රැඳවුවන්ට ආහාර ලබා දෙන මොහොතේ ඇය විසින් කල්දේරම් බතේ බත් කෑවා කියලා කියනවා. ඇමතිනිය හිරබත් කාලා තියෙනවා.
වැඩ ටික හරියට කරගෙන ගියොත් එහෙම වෙන එකක් නැහැ. අපි සූදානම් විරාමයක් ලබන විරාමයෙන් පස්සේ තවත් පුවත් කිහිපයක් තියෙනවා කෙටියෙන් ගෙනින්න සූදානම්. මධ්‍යම පරිසර අධිකාරී සභාපති සමරසිංහ මහත්මයාගේ දුක් ගැනවිල්ලත් අද අරුණ පුවත්පත කියනවා හොර අරක්කු පෙරණ අය හොරමත් පැන් පෙරණ අය අත්අඩංගුවට ගන්න පුළුවන් සුරාබදු දෙපාර්තමේන්තුවට බලය තියෙනවා. හැබැයි පරිසරය හානි කරන අය අත්අඩංගුවට ගන්න නඩුවක් දාන්න අපිට බලයක් නැහැ කියලා ආණවිලුන්දාවේ සභාපතිගෙන් තවම ප්‍රකාශයක් අරගෙන නැහැ කියලා අත්අඩංගුවට ගන්න අපට බලය දෙන්න කියලා මධ්‍යම පරිසර අධිකාරිය කරන ඉල්ලීම අරුණ පුවත්පත මුල්පිටුවේ වාර්තා කර සිටිනවා. ඊළඟට මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ප්‍රමාදයෙන් රුපියල් බිලියන 30ක පාඩුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා නිරීක්ෂණය කළා. ඊට පස්සේ ඉක්මනින් වැඩ පටන් ගන්න කිව්වා. දැන් වැඩ පටන් ගත්තා. හැබැයි ඩොලර් මිලියන 158කට කරන්න තිබිච්ච වැඩේ දැන් මේ පහුගිය අවුරුදු 4.5ක කාලය තුල ප්‍රමාද වෙච්ච නිසා අමතර රුපියල් බිලියන 30ක පාඩුවක් රටට සිද්ධ වෙලා කියලා කියනවා. ඊළඟට කැලණිවැලි දුම්රිය මාර්ගයේ බහවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තීරණය කළා තිබෙනවා කියලා ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහත්මයා කියනවා. අර මාකුමර බහවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වගේ තමන්ගේ වාහන වලින් ඇවිල්ලා වාහනේ දාලා කෝච්චි යන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න කැලණිවැලි දුම්රිය මාර්ගයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය තීරණය කළා තියෙනවා කියලා කියනවා. ඊළඟට අපි මේ සාහිත්‍ය මාසයේ පතපොත පිළිබඳව කොහොම හරි වෙලාවක් හොයාගන්නවා. ඒ අනුව අද බුද්ධදාස ගලප්පත්ති ලියන ලිපියක් තියෙනවා. ඒ තමයි ධර්මසිරිගේ සිනමාවලෝකනය හා නාට්‍යවලෝකනය කියලා. මේ ධර්මසිරි සිනමාවලෝකනය කියන ජීවන්ත දයානන්ද රචිත ලිපිය පිළිබඳ පොත පිළිබඳව බුද්ධදාස ගලප්පත්ති සාහිත්‍යකරුවා ලියන රචනාව. ධර්මසිරි සිනමාවලෝකනය කෘතිය තුළින් ඔහුගේ සිනමා භාවිතය පිළිබඳ නව කතිකාවතකට මුලපිරී ඇතැයි සිතයි කියලා ඔහු කියනවා. ඔබේසේකර පතිරාජ දෙදෙනාගෙන් පසුව නව සිනමාවේ පුරෝගාමීත්වය ධර්මසිරිට අයිති වන බවද ඒ පරපුර ප්‍රසන්න විතානගේ හඳගම විමුක්ති ආදීන් පිරිසක් අතට පත්ව තිබෙන බවද මෙයින් සාකච්ඡා කරනවා කියලා සඳහන් කරනවා. පොත කියවන්න අපි සූදානම් කාටුන් එක බලන්න. කිව්වත් වගේ දර්ශන කියන්නේ හේමසිරි ප්‍රනාන්දු තමන්ගේ අතේ තිබිච්ච බෝලේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පාස් කළා කියලා. මෙන්න බලන්න දර්ශනික කාටුන් එක අපි තෝරගන්නේ අද දිනමින පුවත්පතෙන්. හැබැයි මව්බිම් පුවත්පත මේ පේන විදිහට MD වීරරත්නට මේක නිසා දැන් ඔන්න කොමිසම අවතාරයක් වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පිටිපස්සේ පන්නගෙන ඒවිද. මේ ඇමතිමල් රැස්වීමක් පැවැත්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් හසන්ත විජේනායක අරුණ පුවත්පත නඳුන කාටුනේ මේ ඇමතිමල් රැස්වීම යනකොට මෙන්න එහා පැත්තේ ඉඳන් මුට්ටිය දාලා බලනවා කවුද මේ ඩිලාන් රිලා ඇමතිකම ඉල්ලයි. මෙන්න මුට්ටිය දාලා බලනවා රිලර්ගේ මූණේ මුට්ටිය සඳහන් කරලා තියෙනවා. විදුර අබේනායක දවසේ පද 4 ගොතන්නේ මව්බිම් පුවත්පතට දෙන්නට හිතාගෙන රටටම මල්වැස්ස එන්නේ අදයි දියවන්නාවට විස්ස. ඉන්නේ සජිත් දොරකඩ අරගෙන කොස්ස දෙන්නයි පහර යන්නට නොබලම පස්ස. මෙන්න MD වීරරත්නගේ මරිසිපාල මව්බිම් පුවත්පතට වාසු කියනවා ආණ්ඩුව ඇතුලේ ඉන්න අය මත දක්වන්නේ ආණ්ඩුව අමාරුවේ දාන නෙවිලු. ඒතර මරිසිපාල කියනවා හරි තේරුණා විපක්ෂයේ අමාරුවේ දාන්නනේ. අපි අද රංචගොඩ ළමයා කියන කවි දෙකෙන් උදේ පත්තරෙන් සමුගන්නවා. රංචගොඩ ළමයා කියනවා අරුණ පුවත්පතට හෙළිවෙන කරුණු පාස්කු කොමිසම හමුවේ ලැජ්ජයි හිරිකිතයි වාගෙම ලද බොළඳයි. ආරක්ෂාව භාරව සිටි ලේකම්ගෙන් කියවෙන කතා ඇඟ හිරි පට්ටයි කාගෙත්. නායක කාරකාදීන් එදවස මෙරටේ හැසිරී තිබෙන මුග්ධ විලාසය අනුව ප්‍රභාකරන් හිටියානම් වී ජීවත් වෙන්න වින් නැහිය ගණන් බලන්නට හැකිද. ප්‍රභාකරන් හිටියානම් ජීවත් වී වෙනවින් නැහිය ගණන් බලන්නට හැකිද. මේ සහරාන් ජීවත් වෙලා ඉඳපු නිසා සිද්ධ වෙච්ච හානිය එච්චරක්. ප්‍රභාකරන් ජීවත් වෙලා හිටියනම් හෙළිවන කරුණු අනුව පාස්කු කොමිසම හමුවේ රටට වෙන්න පුළුවන් හානිය මොකක්ද කියලයි කටකහනවට රංචගොඩ ළමයා ලියලා තියෙන්නේ අද අරුණ පුවත්පතට. එළිය වැස්ස සද්ද ඇහෙනවා කොළඹට වහිනවා රටෙත් බොහෝ ප්‍රදේශවලට වැස්ස ඇති. ඒ නිසා නිරුපද්‍රිතව ඉන්න නිරෝගිමත් ඉන්න COVID-19 වසංගතය පිළිබඳ අවධානම ගිලිහිලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳත් අවධානයෙන් ඉන්න අපි නැවත හෙට දවසේ මුණ ගැහෙමු. ඔබට නිරෝගිමත් සහ නිරුපද්‍රිත දවසක්. ආයුබෝවන්.